समन्ता चक्कवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्कदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම අදත් ඊටාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්වත්නි, ඔබගේ ආධ්‍යාත්මය තුල ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ගලප ගන්නවා නම්, ධර්මයේ තම තමන්ගේ ජීවිතවලට ඒක රාශී කර ගන්නවා නම්, මිනිස්සු තමන්ගේ හිත පැත්තට හැරෙන්න ඕන. කියන්නේ තමන්ගේ පැත්තට හැරිච්ච ශ්‍රාවකයෙකුට තමයි මේ පණිවිඩය, මේ කතාව තේරෙන්නේ. ලෝකේ මිනිස්සු තමන්ගේ හිත වෙනුවෙන් කඩේ යන්න ඕන. අපේ වචන වලින් කිව්වොත්. මොකද මිනිස්සු කඩේ යනවනේ. සමහර ගමේ කතාවට මිනිස්සු කියනවනේ කඩේ යනවා කියලා. පාලන තන්ත්‍රය වෙනුවෙන්, දේශපාලකයෝ වෙනුවෙන්. දැන් මේ කාලේ නිතර ඇහෙනවනේ අපේ කනට කඩේ යනවා කියන වචනේ. එතකොට මේ ලෝකේ කාට කඩේ ගියත් එයාට Tamanගේ සංසාරික වහල්කමින් නිදහස් වෙන්න ලැබෙන්නේ නැහැ. ඒ කඩේ අනේකින් මිනිස්සු කියන්නේ වහලෙක් කියන අදහසනේ යටින් හංගවන්න හදන්නේ. එතකොට මේ සංසාරික වහල්කමින් ඔය මොන කඩේ යෑම නතර කළත්, මොන ගැතිකම නතර කළත්, මොන කාරණේ අතහැරලා දැම්මත් පින්වත්නි, සංසාරික වහල්භාවයෙන් නිදහස් වෙන්න ලැබෙන්නේ Tamanගේ හිත නිවා ගන්න තැනකට කඩේ ගියපු ශ්‍රාවකයෙකුට. ඔන්න ඔබේ වචන වලින්ම ඔය කතාව කිව්වා. පින්වත්නි, මේ ජීවිතය තුළ මොන අත්දැකීම් වලට ඔබ විවෘත වුණත් ඒ ගැන කනස්සල්ලක් හදාගන්න එපා. හිටිය විදිය ගැන හිතලත් කනස්සල්ලක් හදාගන්න එපා. දැන් කොහොමද බෞද්ධයෙකුටම හිතෙන්න පුළුවන් අපි මෙච්චර බෞද්ධ, අපේ පරම්පරාවම බෞද්ධ, ඒත් ඇයි මේ අපිටම මේ ප්‍රශ්න, අපිටම මේ දුක මොකද? එහෙම කෙනෙක් අහන්න පුළුවන් නේ. මේ ප්‍රශ්නයයි අපිට මෙන්නේ. අපි මෙච්චර බෞද්ධ වෙලා ඉන්නවා, අපි මෙච්චර බුදුන් වඳිනවා, මෙච්චර පින්කම් කරනවා, ඔක්කොම යායට කියන්න තියෙන කතාව කියලා කියනවා. ඇයි අපිට වෙන්නේ? ඇයි අපිටම මෙහෙම වෙලා තියෙන්නේ? මිනිස්සු එහෙම කියනවානේ අපිට. පින්වත්නි, අපේ ජීවිතය තුළ මේ මොන අත්දැකීමකට අපි මුහුණ දුන්නත් කමක් නැහැ. ධර්මී පිළිසරණත් එක්ක අපේ ආධ්‍යාත්මික ගනුදෙනුව තිබ්බොත්, ආධ්‍යාත්මික හැසිරීම තිබ්බොත්, මේ ජීවිතයේ ඕනම අත්දැකීමකට මුහුණ දෙන්න. ඒ අත්දැකීම් වල විස්මිතම අවස්ථාව තමයි මේ ලෝකේ කතා කරන විස්මිතම අවස්ථාව තමයි. එහෙම අනිත් පැත්තෙන් කතා කරොත් ප්‍රචණ්ඩම අවස්ථාව තමයි. තවත් වෙනම පැත්තකින් කතා කරොත් අමිහිරිම සාමාන්‍ය කෙනෙක් හිතන විදිහ මං කියන්නේ අමිහිරිම දරා ගන්න අමාරුම අවස්ථාව මේ ජීවිතේ මරණය. ඒක තමයි ලෝකේ හිතන අමිහිරිම අත්දැකීම.
ඒතර මේ මරණය දක්වා යන ජීවිතයෙන් පස්සේ මේ ධර්මයේ ඇසුරු කරන ශ්‍රාවකයාට පුදුම රැකවරණයක් තියෙනවා. ඒතර ඔබත් මමත් සාංශාරික නිසා ඉපදෙමින් මැරෙමින් සාංශාරික ගමනකට අපි උරුමකම් කියන නිසා ඒතර මේ ධර්මයේ තියෙන ස්වභාවයත් එක්ක අපට සැලසෙන වටිනාම ප්‍රතිලාභය තමයි ඔබට සුගතියකට යන්න අවස්ථාවක් ලැබෙනවා. එතකොට මේ සුගතියට යෑම කියන්නේ මහා අරුමයක්ද? නෑ, අරුමයක් නෙමෙයි. පුදුමයක් නෙමෙයි. විස්මයක් නෙමෙයි. සුගතිය කියන්නේ මහා මෝතු කලාවක් නෙමෙයි. පින් කරාම සුගතිය යනවා එච්චරයි. පුදුමේ මොකද්ද? පුදුමේ තමයි මේ ජීවිතේදීම අදම සෝතාපන්න වෙන්න පුළුවන්. ඒතර සෝතාපන්න වුණා කියන්නේ පෞල් ප්‍රශ්න වලින් නිදහස් කියන එකද? නෑ. මේ අරුබුදේ සමනයයි කියන එකද? නෑ. දුක ඉවරයි කියන එකද? නැහැ. එයා තුල ස්ථාවර භාවයක් ධර්මයේ පෙන්වන යම් ස්ථාවරයක් තුල එයා ලඟු වෙලා තිනවා. සමහරට එයාට සාමාන්‍ය සෝතාපන්නවත් නොවිච්ච සංසාරයට බර සත්වයකට වඩා විඳවීම් මුණ ගැහෙන්න බැරිද? පුළුවන්. නමුත් අභිමානී තමයි සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාස නැතුව සමුගන්න පුළුවන්. ඒව නැතුව ජීවිතේ සමුගන්න පුළුවන්. ඒ සමුගැනීම හරිම සුන්දර එකක්. ඒ සමුගැනීම පුදුම තරම් විශ්මිත එකක්. ඒතර ඕකට මම හොඳ උදාහරණයක් කියන්නම්. සමහරට යා විඳවල මැරෙන්නත් පුළුවන්. දැන් බිම්බිසාර රජුරෝ හුඟක් විඳවලනි මලේ. ආරාමයකුත් පූජා කළා. බුදුරජාණන් වහන්සේට තමන්ගේ උද්‍යානයේ රාජකීය උයන විහාරයක් කොට පූජා කළා. සෝවාන් වුණා මිනිසයා. සෝවාන් වෙලා අන්තිමටම මුහුණ දුන්න අත්දැකීම් කොහොමද? විඳවලා, කකුල් පළලා, ලේ ගලාගෙන, ඊට පස්සේ ලුණු දාලා විඳවලා, අන්තිමටම හිර කරලා. ඉතින් දේවිය විතරක් යනවා. හොරෙන් කෑම ගිහින් දෙනවා. අජාසත්ත කතා කරලා අහනවා කෝ දැන් අරකා මැරුණද? අර මිනිස්සයා දැන් මැරුණද? දැන් මේ පීතෘ සෙනෙහසක් මොකක්වත් නැහෙනි. කෝ දැන් අර මිනිස්සයා මලාද? එතකොට රාජපුරුෂය කියනවා නෑ රජතුමනි තාම මැරුන්නේ නෑ. මොකද මැරුන්නේ නැත්තේ? මෙහෙමයි ඉතින් පොඩි ගැටලුවක් තියෙනවා. මොකද්ද? දේවිය කෑම ගේනවනේ. දේවිය හැමදාමත් එනකොට කෑම අරන් එනවා. ඊට පස්සේ නියෝගයක් දැම්මා යන්න පුළුවන් කෑම ගෙනියන්න බෑ. අම්මට කිව්වා යන්න ඕන නම් යන්න පුළුවන් බලන්න. හැබැයි කෑම බෑ. හිර කුටියක හිර කරලා පුංචි කවුලුවකින් ඈතින් පේනවා ගිජ්ජකූට පර්වතය. ඈතින් පේනවා ගිජ්ජකූට පර්වතය. එක කවුලුවයි තියෙන්නේ ප්‍රතාපවත් රජෙක්. මහා පින් ගොඩක් කරගත්ත මිනිස්සෙක්. නිකම්මද සෝතාපන්න ශ්‍රාවකෙක්. සෝවාන් රජෙක්නේ. එක කවුලුවකින් ඈත බලාගෙන ඉන්නවා. ඈතින් ගිජ්ජකූට පර්වතේ පේනවා. බිරිඳ යනවා. මේ බිරිඳගේ තියෙන සෙනෙහසට අනේ මගේ ස්වාමියා නේද මේ විඳවන්නේ කියන සෙනෙහ. අනික මේ බිරිඳ දන්නවා, දේවිය දන්නවා මේ බිම්බිසාර රජුරෝ කොයිතරම් සෙනෙහසක් තිබ්බ කෙනෙක්ද. පුතාට කොයිතරම් සෙනෙහසක් තිබ්බද. අනික මේ දරු ගැබ නැති කරනවාට පොඩ්ඩක්වත් කැමති වුණ නැති කෙනෙක්. ඉතින් ඒ වගේම කොයිතරම් ශ්‍රද්ධා සම්පන්නද, සීල සම්පන්නද, ගුණ සම්පන්න මේ ඔක්කොම දන්නවනේ. නමුත් අර අසත්පුරුෂ ඇසුර නිසා මේ දේවදත්තගේ ඇසුරත් කිට්ටුවෙන් තිබුණ නිසා අජාසත්තට මේ කතාව තේරුම් ගන්න බැරි වුණානේ. අන්තිමටම පින්වත්නි කෑම ගෙනියන්න බෑ යන්න පුළුවන්. ඇය යනවා. ඇය ගිහින් පින්වත්නි කෑම ඇඟේ තවර ගන්නවා කියනවා. මී පැණි, වෙඬරු,
මේ ඇඟේ ගා ගන්නවලු. ඇඟේ ගාගෙන උඩුකය වහගෙන යනවා කියනවා. පිරිසිදු වස්ත්‍රයකින් වහගෙන ගිහින් කියනවලු අනේ රජතුමනි මට වෙන කරන්න දෙයක් නැහැ. මෙච්චරයි මට කරන්න පුළුවන්. මේ ඇඟේ දවටාගෙන ගෙනාපු ආහාරයවත් අනුභව කරන්න. මේ සෙනෙහස බලන්න. මේ සෙනෙහසේ ප්‍රමාණයටම දුක පවතින විදිය බලන්න. ඒ දුක් පරිදාහය නිවා ගන්න මේ දේවිය කරන දේවල් බලන්න. ඔක්කොම සෙනෙහස නිසානේ. මේ ඔක්කොම සෙනෙහස නිසා. තන්නේ බොරුවක් නේ සෙනෙහස කියන්නේ. මායාවක් නේ. එතකොට මේ සෙනෙහස නිසා ඔක්කොම ප්‍රශ්න ටික. ඉතින් මේ වෙලාවේ බලන්න මේ රජුරුවන්ගේ ප්‍රශස්ත කල්පනාව. රජුරුවන්ට කවදාවත් හිතිලා නැහැ. ඇයි බුදුහාරුන්ට එන්න බැරි මේට? මමනේ ආරාමයේ දුන්නේ. අද නම් කියන්නේ නැද්ද එහෙම? කියනවා. මම පළවෙනි ආරාමයේ පූජා කළේ. ඇයි බුදුරජාණන් වහන්සේට මේ පැත්තේ ඇවිල්ලා කියන්න බැරිද පොඩ්ඩක්? එහෙමත් නැත්නම් අපේ පුතාට කියන්න බැරිද? එහෙමත් නැත්නම් මෙච්චර 이르දිමත් ශ්‍රාවකයෝ ඉන්නවා. මේ මහා 이르දිමත් මේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා මහා මොග්ගල්ලාන වගේ. උන්වහන්සේලා ඒවල ඇයි 이르දිය පාලා මාව බේරගන්න බෑ? මොකක්වත් කිව්වද? කිව්වේ නෑ. ඇයි කිව්වේ නැත්තේ? රජුරු දන්නවා හේතුඵල සකස් වෙච්ච විදියට තමයි ගනුදෙනුව හැදිලා තියෙන්නේ. හේතු සකස් වුණේ යම් විදියකටද ප්‍රතිලාභයත් ඒ විදියටයි හැදුනේ. සෝතාපන්න වුණා ඒක හරියි. රජුරු කල්පනා කළ එක දෙයයි. ඈතින් අර සිරමැදිරියේ කවුළුවෙන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ගන්ධ කුටිය තියෙන කන්ද, ඒ කියන්නේ ගිජ්ජකූට පර්වතයේ එහා පැත්තේ අන්තය පේනවා. රජුරු කල්පනා කරන්නේ අනේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ ගිජ්ජකූට පර්වතයේ වැඩ ඉන්නවා ඇති. මගේ බුදුරජාණන් වහන්සේ දුකයි කියලා මේක නේද කිව්වේ? මේ දුක කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළ දුක නේද අත්විඳින්නේ? විඳවලා මැරුණේ. සුගතිය ගියා. ජනවසඹ කියලා දෙවි කෙනෙක් වෙලා තමයි උපන්නේ. එතකොට අපිට තේරෙනවා මේ සුගතිය කියන එක මෙහි විඳවන විද්‍යානුව, මෙහි ඉන්න විද්‍යානුව. දැන් සමහර අය කියනවනේ මැරුණා අනේ සනීපෙට මැරුණා. නිදාගෙන නැගිට්ටා වගේ. ඊයේ රෑ හොඳට කාලා නිදාගත්තා. හොඳට සනීපෙටම ඊයේ රෑ මැරිලා තියෙන්නේ. දඟලලත් නැහැ. බලන්නකො කොච්චර වාසනාවන්තද කියනව නේද? සමහරට නිරේය. එහෙම වාසනාවන්ත අවාසනාවන්ත බව තීරණය කරන්න බෑ. පින්වත්නි ඔක්කොම වැදගත් වෙන්නේ මේ ජීවිතය තුළ ධර්මයේ හැසිරීමයි. ඉන්න විදියවත් හිටපු විදියවත් එයා ජීවිතේ සමුදෙන්නේ කොහොමද? ඒ මොකක්වත් වැදගත් නෑ. මොකද අතීතේ පුනර්භවයට අදාළ කර්ම සකස් වෙලා තියෙනවා. ඒ කර්ම සකස් වීමට අනුව සමහර විඳවීම් අපි හිතනවට වඩා බිහිසුණු අත්දැකීම් වෙන්න පුළුවන්. ඒ සියලු අත්දැකීම් ඉදිරියේ නොසෙල් වෙන, කඩා නොවැටෙන චිත්තසංතානයක් අපට හදාගන්න පුළුවන් වුණොත් ඒක තමයි අපේ ජයග්‍රහණය. පින්වත්නි දැන් අද මේ දේශනාවෙන් අපි ඔබට මතක් කරන්නේ ඊටාම වැදගත් දහම් කොටාසයක්. ඒ තමයි අපි මීට කලින් එක දේශනාවකදී සම්මා සතිය ගැන යම් අදහසක් මතු කළා. ඉතින් බොහෝ දෙනෙක් ඉල්ලීමක් කළා සතිය ගැන යම් අදහසක් තියෙනවා අපිට සති සම්පජඤ්ඤයත් අපිට පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න කියලා. සති සම්පජඤ්ඤය. එතකොට සති සම්පජඤ්ඤය කියන්නේ නිවන දකින්න, නිවන කරා පැමිණෙන්න, නිවන අත්දකින්න කැමති ශ්‍රාවකෙක් ඒ ශ්‍රාවකයාගේ හදමණ්ඩල තුල ගොඩනගාගත යුතු දෙයක් පින්වත්නි. සති සම්පජඤ්ඤය කියලා කියන්නේ කෙටියෙන්ම කිව්වොත් ඒකේ තේරුම තමයි සිහි නුවණ කියන එක. මොකද්ද සති සම්පජඤ්ඤය කියන්නේ? සිහි නුවණ කියන එක. ඒතකොට සම්මා සතිය කොහොමද නිවන කරාම පැමිණීමට උදව් වෙන්නේ කියලා අපි බොහොම වැදගත් දේශනාවක් ඔබට මීට කලින් කරලා තියෙනවා. ඒතකොට මේ සති සම්පජඤ්ඤය කියලා එකක් අපට නිතරම අහන්න ලැබෙනවා පින්වත්නි. සතෝ බික්ඛු විහෙරෙය්‍ය
සම්පජානෝ භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා පින්වත් මහණෙනි මේ සම්මා සතියට පරිබාහිර වෙච්ච සම්මා සතිය වගේ අපිට පෙනුනට සති සම්පජඤ්ඤය කියලා කියන්නේ සම්පජානෝ අයං වූ අම්හාකං අනුශාසනී සතෝ බික්ඛු විහෙරෙය්‍ය සම්පජානෝ අයං වූ අම්මාකං අනුශාසනී. මෙතන සම්පජානෝ කියන වචනේ තියෙන නිසා මම මේ පාඩේ පැහැදිලි කරේ. සම්පජානෝ කියලා මෙතන පැහැදිලි වෙන්නේ පින්වත්නි සිහියෙන් වසන්න, හැම වෙලාවකම සිහියෙන් වසන්න. එතකොට ඒක තමයි බුදු කෙනෙක්ගේ අනුශාසනාව. භාග්‍යවතුන් වහන්සේලාගේ අනුශාසනාව එයයි. එතකොට මේ සම්පජානෝ කියන වචනය ගොඩක් දේශනාවල අපට අහන්න ලැබෙනවා. ඔය ධර්මයේ තියෙන්නේ ඉද බික්කවේ බික්ඛු කායේ කායානුපස්සී විහෙරති. එතකොට ඒ කාරණා කියාගෙන ගිහින් කියනවා වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේ ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. මේ හැම තැනකම සම්පජානෝ කියලා තියෙනවා. එතන නුවණ සම්පජානෝ කියන්නේ. ඒතකොට සති සම්පජඤ්ඤය කියලා කියන්නේ සිහි නුවණ කියන එක. ඒතකොට මේ සිහි නුවණින් වාසය කරනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ හරියට අගය කරපු දෙයක්. බුදුරජාණන් වහන්සේ හරියට අගය කළා මේ සිහි නුවණින් වාසය කරනවා කියන එක. ඒතකොට මේ සිහි නුවණින් වාසය කිරීම තුල තමයි ඒ පුද්ගලයාගේ ජීවිතේ නූපන් කුසලයේ වැඩෙන්නේ. උපන් කුසලය වර්ධනය වෙන්නේ. ඒකට මේ සති සම්පජඤ්ඤේ සිහි නුවණ කියන එක පින්වත්නි හරීම වැදගත් දෙයක්. ඉද බික්කවේ බික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරිය හෝති කිය හරියට ඔය සමහර දේශනාවල හම්බ වෙනවා. මේ සම්පජානකාරිය හෝති කියන එක සතිපට්ඨාන සූත්‍රයේ බහුල වශයෙන් යෙදිලා තියෙනවා. ඔය ගතේ සිතේ නිසින්නේ මේ විදිහට කියාගෙන ගිහින් සම්පජානකාරිය හෝති. ඊට පස්සේ මේ විදිහට නිතරම යනකොට එනකොට කනකොට බොනකොට අඳිනකොට පළඳිනකොට ඉන්නකොට හිටිනකොට නිදා ගන්නකොට මේ සම්පජානකාරිය හෝති. සිහි නුවණින් කටයුතු කරනවා. නුවණින් කටයුතු කරනවා. ගතේ සිතේ නිසින්නේ මේ විදිහට කියාගෙන ගිහින් අහම වාක්‍යයකම අවසානයේ සම්පජානය නුවණින් වාසය කිරීම සති සම්පජාඤ්ඤිකෝ සිහි නුවණින් වාසය කිරීම භාග්‍යවතුන් වහන්සේ හරියට අගය කළා. ඒතර මේකේ බොහොම වැදගත් කාරණා 4ක් තියෙනවා. සිහි නුවණින් වාසය කිරීම සම්බන්ධ වැදගත් කාරණා 4ක් තියෙනවා. මෙන්න මේ කාරණා 4ෙනුත් මේ කාලයේ හැටියට අපි වැදගත් එක් කොටසක් ගැන දීර්ඝ වශයෙන් පැහැදිලි කරන්න කල්පනා කරනවා. ඒක ඊටාම වැදගත් කාරණයක් නිසා පින්වත්නි. එකක් තමයි පින්වත්නි දැන් මේ සම්පජානය කියන එක සම්පජඤ්ඤය කියන එක මේ ධර්මයේ තුලින් පවත්වන සිහිනුවන නැති ශ්‍රාවකයෙකුට නිවන කියන කාරණේ අත්දකින්න අමාරුයි. ඒක අත්දැක ගන්න හරිම අමාරුයි පින්වත්නි. එතකොට නිවන කරා පැමිණෙන ශ්‍රාවකයෙකුට ඇත්තටම මේ සති සම්පජඤ්ඤය කියන එක හරි වටිනවා. ඔය භාවනාවක් කරද්දී පවා ඒකේ විශාල අනුග්‍රහයක් තියෙනවා. භාවනාවක් කරන්න කලින් සිහිනුවණින් ඉන්න විනාඩි 15ක් විතර. අපි හිතමුකෝ දැන් ආනාපාන සතිය වඩනවා කියලා කවුරු හරි කෙනෙක්. ගොඩාක් දෙනෙක් අපිට කියන දෙයක් තමයි ස්වාමීන් වහන්සේ දැන් මේ භාවනා කරනවා අපි. ඉතින් මේ වැඩින්නේ නැහැ හිත කැළඹිලා. වාඩි වෙලා සෑහෙන වෙලාවක් යනවා හිත එකඟ වෙන්න. ඉතින් දැන් මොකද කරන්න කියලා අහනවා. ඒකට හොඳ විකල්පයක් තමයි විනාඩි 15ක් 20ක් විතර
කරන සියලු දේවල් තුළ සති සම්පජඤ්ඤය පවත්ව ගන්න එක, සිහි නුවණ පවත්ව ගන්නවා. ඒක සමහර විට උයන පිහන දේවල් තුළ වෙන්න පුළුවන්. පොතක් පතක් බලන එක තුළ වෙන්න පුළුවන්. ඇවිදිනකොට වෙන්න පුළුවන්. මං කියන්නේ හැම වෙලාවකම මේක පවත්ව ගන්න පුළුවන් නම් හොඳයි. නමුත් අර භාවනා කරන කෙනෙක් භාවනාවට සූදානමක් විදියට විනාඩි 15ක් විතර සිහි නුවණින් වාසය කරන්න. ඒ වෙලාවේ ඒකටම සිහි නුවණ යොදාගෙන කරන්න. වැසිකිලි කැසිකිලි කරත් වැසිකිලි කැසිකිලියට ගියත් ඒ මොහොතේ සිහි නුවණ පාවිච්චි කරලා බලන්න විනාඩි 15ක් 20ක් කරලා භාවනාවට වාඩි වෙන්න. හොඳට හිත වැඩෙනවා වෙනදාට වඩා. ඒතර සම්මා සතිය පිනිස සති සම්පජඤ්ඤේ විශාල උදව්වක් තියෙනවා. මම සම්මා සතිය ගැන මේ වෙලාවේ විස්තර කරන්න යන්නේ නැහැ. ඒතර සම්මා සතියට සති සම්පජඤ්ඤයෙන් විශාල අනුග්‍රහයක් තියෙනවා. ඒතර සම්පජඤ්ඤේ ප්‍රභේද ප්‍රධාන ප්‍රභේද 4ක් අපට හොයාගන්න පුළුවන්. එකක් තමයි පින්වත්නි සාත්තක සම්පජඤ්ඤය. එතකොට සාත්තක සම්පජඤ්ඤය කියලා කියන්නේ තමන් යෙදෙන මේ මොහොතේ පවත්වන සිහි නුවණ තුල මේ කොයිතරම් මේක සාර්ථකද කොයිතරම් අසාර්ථකද කියලා බොහොම සිහි නුවණින් ඒ සාර්ථක භාවයේ පිනිස සිහි නුවණ පවත්වනවා. එතකොට දැන් අපි හිතන්න දැන් බණ ටික අහනවා. අහනකොට නිදි කිරා වැටෙනවා. එහෙම කඩා වැටෙනවා. එතකොට සම්පජඤ්ඤයේ තියෙන කෙනා ඒ වෙලාවේ කල්පනා කරනවා මේ මම ඉන්න විදිහ කොච්චර සාර්ථකද? දැන් මම මේ ඔළුව කඩා වැටි මේක අහනවා. අහපු එකකුත් මතක නෑ දැන්. අනේ ඒ නිසා තමන් මේ මොහොතේ ඉන්න කාරණේ තුල මේක කොච්චර යහපත් වෙනවද සාර්ථක වෙනවද කියලා හැම වෙලාවෙකම සිහිය පවත්වනවා. අර බුදුරජාණන් වහන්සේ වදාළේ අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේ රාහුල හාමුදුරුවෝ ළඟට ගිහින් රාහුල දෙයක් කරනකොට කියනකොට හිතනකොට ඒ මොහොතේ මේ සම්පජඤ්ඤය තියාගන්න ඕන. කොහොමද තියාගන්නේ? මම මේ කරන දේ කියන දේ හිතන දේ මට කොච්චර සාර්ථකත්වයේ පිණිස පවතිනවද? ඒ කියන්නේ එයා කියනකොට හිතන්න ඕන කියනවා. කල්පනා කරන්න ඕන කියනවා. අම්බලට්ටික රාහුලවාද සූත්‍රය බලන්න. ඒතර දෙයක් කරනකොටත් කල්පනා කරලා බලනවා මම මේ කරන දේ මට කොච්චර යහපත පිණිස පවතිනවද? අන් අයට කොච්චර යහපත පිණිස පවතිනවද කියලා ඒකේ දෙපැත්තට බලන්න කියනවා. නමුත් දැන් මෙතන මේ සාත්තක සම්පජඤ්ඤය කියලා කියන්නේ එයා හැම වෙලාවකම මේ මොහොතේ ඉන්න ඉරියව්ව තුළ මම කොච්චර සාර්ථකද? එතකොට මේ සාර්ථකභාවය බලන්නේ එයා ඉන්නකොට හින්දනකොට නිදාගෙන ඉන්නකොට වාඩි වෙලා ඉන්නකොට කනකොට බොනකොට නානකොට අඳිනකොට පළඳිනකොට අර අපි මුලින් මතක් කළේ. එතකොට ඒ හැම ඉරියව්වක් තුළම මේ වාසය කිරීම තුළ මන් කොච්චර සාර්ථකත්වයේ කරා යන්න පුළුවන්ද? එතකොට දැන් ගොඩාක් දෙනෙකුට ඔළුව නිදි කිරා වැටෙන්නේ එයාට සම්පජඤ්ඤේ නැතිකම නිසා ඒ වෙලාවේ. එතකොට මේක වර්තමානයේ පවත්ව ගන්න ඕන දෙයක්ද නැද්ද? වර්තමානයේ පවත්ව ගන්න. ඒ කියන්නේ හැම කරන දෙයක් තුළම මේ සාර්ථක සම්පජඤ්ඤේ පවත්ව ගන්න. මේ කරන දේ මට කොයිතරම් වැදගත්ද? මට කොයිතරම් යහපතක් වෙනවද කියලා කල්පනා කරන්න. එතකොට භාග්‍යවතුන් වහන්සේ වදාර අර මුල් කාරණාවලින් බලනවා. අභික්ඛන්තේ පටික්ඛන්තේ කිව්වේ යනකොට එනකොට ඉන්නකොට නිදාගෙන ඉන්නකොට අර ධර්මයේ තියෙන ගතේ සිතේ නිසින්නේ සුත්තේ වාසිතේ කතා කරනකොට ඊට පස්සේ වාඩි වෙලා ඉන්නකොට නිදාගෙන ඉන්නකොට මේ හැම වෙලාවකම සාර්ථක අසාර්ථක බව තේරුම් ගනිමින් තමයි කරන්නේ මේ වෙලාවේ. දැන් මේ නිවන කරා යන ශ්‍රාවකයෙකුගේ සිහිය මේ මොහොතේ පවත්ව ගන්න එක පරියායක් ඒක. සාර්ථක සම්පජඤ්ඤේ. ඊළඟට පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ දෙවනි කාරණේ විදියට ධර්මයේ තුලින් පැහැදිලි වෙනවා. ඒතකොට දැන් හැම වෙලාවකම මේ මොහොතේ සාර්ථකකම විමසන්න ඕන.
විමසනකොට Taman කඩා වැටෙනවා නම් අලස වෙනවා නම් නිදිමත එනවා නම් ඒක සම්පූර්ණයෙන් බැහැර වෙලා අර දහම් මනසිකාරයේ පැත්තට හිත ඇදිලා එනවා. ඒක නිතර නිතර පුහුණු කරන්න ඕනේ. ඒක වචනේ ඔළුවේ තියාගන්න. සාර්ථක සම්පජඤ්ඤය. සාර්ථක අසාර්ථක බව මේ මොහොතේ මොන ඉරියව්වක් තුල හිටියත් මොන විදියට වැඩ කළත් එයා නුවණින් විමස බලනවා පින්වත්නි. ඊළඟට පින්වත්නි සප්පාය සම්පජඤ්ඤය. සප්පාය සම්පජඤ්ඤය. එතකොට කැප ස්වභාවයන් පිළිබඳ නුවණින් විමස කරන ස්වභාවයේ සප්පාය සම්පජඤ්ඤය කියන ආකෘතියට අදාළයි. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ මොකද මට මේකේ එක පරයයක් තියෙනවා මට ඒක ඊටාම වමනාවෙන් පැහැදිලි කරන්න අවශ්‍යයි. මම මේ සමහර ඒවා වැඩි විස්තර නොකර කතා කරන්නේ ඒකයි. ඊළඟ එක තමයි පින්වත්නි තුන්වෙනි එක තමයි ගෝචර සම්පජඤ්ඤය. ගෝචර සම්පජඤ්ඤය කියන්නේ මොකද්ද? ගෝචර සම්පජඤ්ඤය කියලා කියන්නේ සුදුසු තැන්, ගෝචර තැන්, අගෝචර තැන් ඒ මොහොතේ විමසනවා. මේක මට ගෝචරද? මේක මට අගෝචරද? ඒ කියන්නේ මේ මොහොතේ සිහිය පවත්වනවා. ගෝචර අගෝචර තැන් ගැන හොඳට සිහිය පවත්වනවා. එතකොට මේ ගෝචර අගෝචර තැන් හරියට තෝරගන්න බැරි වුණොත් සමහරලාට මේ භාවනාවක් කරගන්න බෑ. හරි එක හාමුදුරුව කෙනෙක් හිටියා. ඒ හාමුදුරුව ගියා. ඒ හාමුදුරුව දැක්ක ලස්සන කැලෑවක්. ඒ කැලෑව දැකලා මේ හාමුදුරුවෝ හිතුණා මෙතන තමයි හොඳම තැන භාවනා කරන්න කියලා. ඉතින් මේ හාමුදුරුවෝ භාවනා කරන්න කියලා හිතාගෙන එතන යන අදහසින් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කිව්වා ස්වාමීනි ලස්සන කැලෑවක් දැක්කා කිව්වා. පුදුම ලස්සනයි කිව්වා. භාවනාවට නම් හරිම ෂෝක් තැනක් කිව්වා. හරි ලස්සනයි. මම ඔබ වහන්සේට වන්දනා කරලා මම මේ භාවනා කරන්න යන්නේ කියලා. බලන්න මේ හදිස්සියත් වටිනවා නේ. නමුත් මේක දැන් ගෝචරකම් බැලූ බැලමට භූමියෙන් හොයන්න බෑ. සමහර අය හිතාගෙන ඉන්නවා හොඳට කැලෑ තිබ්බාම කුටි තිබ්බාම එතන හොඳයි භාවනා කරන්න කියලා. අන්තිමටම බලද්දී ආයතන හද ඉන්නවා సంతානේ Taman ගිහිත හැදෙන්නේ නැහැ. සමහරට අර කැලෑවින් ලස්සනට වට වෙලා තිබ්බට එතන හිත වැඩෙන්නෙත් නැහැ. ඇයි සමහරට සාංශාරික අවදානම් සාගත පලිබෝධයන් මතුවෙලා එන්න පුළුවන්. ඒවා අපිට පේන්නේ නැහැ නේ. ඉතින් මේ හාමුදුරුවෝ කිව්වා මම යන්න ඕන. බුදුරජාණන් වහන්සේ කිව්වා භික්ෂුව කලබල වෙන්න එපා. පොඩ්ඩක් ඉවසලා ඉන්න. බෑ ඉවසන්න බෑ. මට යන්න ඕන. හරි ලස්සනයි කිව්වා කැලෑව. දැන් හාමුදුරුවෝ පින්න කැලෑවේ ලස්සන විතරයි. ඉතින් මේ හාමුදුරුවෝ කිව්වා යන්න ඕන කිව්වා. දෙවනි වතාවට කිව්වා භික්ෂුව කලබල වෙන්න එපා. තවත් කවුරු හරි එක්ක යන්න එතනට. අනේ ස්වාමීනි ඔබ වහන්සේ නම් වැඩේ කරගෙන ඉවරයි දැන්. මම අනේ ස්වාමීනි මේ විදිහට නම් මට මැරෙන්න බෑ. හැබැයි මේ අප්‍රමාදයේ හරි වටිනවා. නමුත් මේ ගෝචර අගෝචර තැන් හොඳට නුවණින් විමසා තමයි. ඒකට කියන්නේ ගෝචර සම්පජඤ්ඤය කියලා. ගෝචර අගෝචර තැන් නුවණින් විමසීම තියෙන්න ඕන. තුන්වෙනි වතාවෙත් මේ භික්ෂුව කියද්දි බුදුරජාණන් වහන්සේ මතක් කළා. ආයෙනම් යන්න කිව්වා. යන්න කිව්වා. එයා කැලෑවට ගියා පාත්‍ර සිවුරු අරගෙන ගිහින් කැලෑවත් ලස්සනයි ගස් කොළන් ලස්සනට තියෙනවා වාඩි වුණා. වාඩි වුණා විතරයි රාගය ඇවිස්සි එන්න පටන් ගත්තා. ලස්සනට කැලේ තිබ්බට ඒක ගෝචර භූමියක් නෙමෙයි. රාගය ඇවිස්සලාවක් කොහෙදෝ තියෙන රාගයක් ඇවිස්සි එනවා. ආවේ නිවන් මඟ වඩන්න. දැන් රාගය ඇවිස්සි එනවා. එතකොට දැන් අද එහෙම වුණොත් එහෙම එයා කෙලින්ම සිවුර අත්හැරලා දානවා එක්ක ධර්ම මාර්ගයෙන් බැහැර වෙනවා. එහෙමනි රාගය විසුනොත් දැන් මේ හාමුදුරුවෝ ආයෙත් ගියා බුදුරජාණන් වහන්සේට ළඟට ගිහින් කෝ ස්වාමීනි මම මේ භාවනා කරන්න කියලා ගියේ කවදාවත් නැති තරම් රාගය විසුනා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කළා මීට ඔය භූමිය පෙර ජීවිත මගේ මතක හැටියට 500කද කොහෙද ඔබේ මේ රාජධානිය පිහිටලා තිබ්බ තැන කිව්වා. කලින් ඉපදෙමින් මැරෙමින් ආපු සංසාර ගමනේ. ඒ සංසාර පුරුද්දට ඒ ගත කරපු රාගයට බර ජීවිතයේ සෙවණැලිය ඔය මතුවේවි එන්නේ කිව්වා. ඒතර දැන් අපි දක්ෂ වෙන්න ඕන ගෝචර සම්පජඤ්ඤය. සුදුසු තැන් ගෝචර අගෝචර තැන් තෝරා බේරගන්න අපි දක්ෂ වෙන්න ඕන. දැන් මේකේ හරිය වැදගත් එක තමයි මෙන්න මේක. මොකද්ද දන්නවද? අසම්මෝහ සම්පජඤ්ඤය. අසම්මෝහ සම්පජඤ්ඤය. අසම්මෝහ සම්පජඤ්ඤය කියන්නේ හැම වෙලාවකම හැම ධර්මයක් පිළිබඳවම
මේ මොහොතේ නුවණින් විමසමින් වාසය කරනවා. ඒකට මොකද්ද කියන්නේ? අසම්මෝහ සම්පජඤ්ඤය. එතකොට නුවණින් විමසනකොට තමයි එයා අවිද්‍යාවෙන් යට වෙන්නේ නැත්තේ. එතකොට එයාට තේරෙනවා මේ මොහොතේ නුවණින් විමසනකොට හෙට නෙමෙයි. ලබන සතියේ නෙමෙයි. අහවල් ආරාමයට ගියාම නෙමෙයි. පොයට ගියාම නෙමෙයි. මේ මොහොතේ අසම්මෝහ සම්පජඤ්ඤය පවත්ව ගන්නවා. මේ මොහොතේ අසම්මෝහ සම්පජඤ්ඤය කියලා කියන්නේ නුවණින් යුතුවම කටයුතු කරනවා. මොනවා සම්බන්ධවද? මේ තමන්ගේ ක්‍රියාවලිය සම්බන්ධ. සත්වයක් නැහැ, පුද්ගලයෙක් නැහැ. මේ සත්ව පුද්ගල භාවයේ මම හිතින් හදාගත්ත දෙයක්. මේකේ කොහෙද සත්වයේ පුද්ගලයෙක් කියලා හොඳට යා නුවණින් විමසන්න පටන් ගන්නවා. එතකොට මේ නුවණින් විමසීම තුල පින්වත්නි එයා දකිනවා මේක හේතුඵල ධමයෙන් සකස් වෙච්ච දෙයක් බව. තුන් නුවණින් විමසමින් හේතුඵල ධමයෙන් සකස් වෙච්ච දෙයක් බව මේ මොහොතේ විමසනවා. තමන්ගේ ජීවිතේම දකිනවා. ඒකට කියන්නේ අසම්මෝහ සම්පජඤ්ඤය. ඒ අසම්මෝහ සම්පජඤ්ඤය තමයි සම්මා සතියෙන් විදර්ශනා ඥානෙ කරා පැමිණිලා ප්‍රතිවේක්ෂා ඥානෙ දක්වා මේ පුද්ගලයා හසුරුවන්නේ. ඒ නිසා එහෙමනම් මේ සම්පජඤ්ඤය කියන එක මේ සති සම්පජඤ්ඤය පවත්ව ගන්න එක හරීම වැදගත් වෙනත්. යනකොට එනකොට මේ හැම ඉරියව්වක් තුළම හේතුඵල ධමයෙන් සකස් වෙච්ච ස්වභාවයක් තියෙනවා. මේකේ සත්වයක් පුද්ගලයෙක් නෑ කියලා දකිනවා. හැම ඉරියව්වක් පැවැත්වීම තුළම ඒක දකිනවා පින්වත්නි. දැන් උදාහරණයක් විදිහට කනකොට කියලා හිතන්න. දැන් කෑම කනවා. එයා කෑම කනකොට හොඳට කෑම හපනවා. දැන් ඇඟිලි වලින් අනනවා කියලා හිතන්න. අනනකොට එයා නුවණින් විමසනවා. අසම්මෝහ සම්පජඤ්ඤය තියෙන කෙනා එයා නුවණින් විමසනවා කෑම ටික අනන වෙලාවේ පවා. මොකද ඇනීමස්සේ ඇත්ත කතාව. ඇනීමස්සේ මේ Tamanගේ ඇඟිලි චලනය වෙනවා. චලනය වෙන්නේ ඇයි? අන්න බලන්න. ඇත්ත කතාව දකිනවා. චලනය වෙන්නේ ඇයි? වායෝ ධාතුව නිසා. මේ සෙලවෙන්නේ මොකක් නිසාද? සෙලවෙන්නේ පින්වත්නි වායෝ ධාතුව නිසා. සෙලවෙන්නේ, පිම්බෙන්නේ, චලනය වෙන්නේ වායෝ ධාතුව නිසා. මේ වායෝ ධාතුවක් පවතින නිසා තමයි හෙලවෙන, චලනය වෙන, පිම්බෙන ස්වභාවයක් පවතින්නේ. මේ කෑම ටික අනනකොට අනන මිනිහෙක් නෑ. අනන සත්වයේ පුද්ගලයෙක් මේ තුල නෑ බෙදලා බලද්දී. මේ වායෝ ධාතුවේ ධාතුව නිසායි, ධාතු ස්වභාවය නිසායි මේ ඇඟිලි චලනය වෙන්නේ. අන්න එතන පවතින්නේ මොකද්ද? අසම්මෝහ සම්පජඤ්ඤය. එච්චර තියුණු සිහිනුවණක් තිබිලා තිනවා අතීතේ. ඉතින් රහත් වුණා කියන එක පුදුමද? අනාගාමී වුණා කියන එක පුදුමද? පුදුම වෙන්න දෙයක් නැහැ. කෝ අපිට සම්පජඤ්ඤය? අපිට නෑනේ පින්වත්නි. අපිට තියෙන්නේ බණානික විතරයි. බණානික විතරයි අපිට තියෙන්නේ. එතකොට මේ අසම්මෝහ සම්පජඤ්ඤය කියලා කියන්නේ මේ හැම ඉරියව්වකම. ඊට පස්සේ එයා කැම ටික අරගෙන හපනවා. හපන කොට චලනය වෙනවා. එතකොටත් එයා දකිනවා මේ වායෝ ධාතුව නිසායි මේ චලනය වෙන්නේ. මේකේ සත්වයේ පුද්ගලයෙක් නෑ. ධාතු වශයෙන් ක්‍රියාත්මක වෙනකොට මේ වායෝ ධාතුව නිසා තවත් දේවල් වල උපකාරාර්ථය තියෙනවා තමයි. නමුත් එයා ඒ ජීවිතේ පරමාර්ථය දකිමින් තමයි වාසය කරන්නේ. ඒ වාසය කිරීමට කියනවා අසම්මෝහ සම්පජඤ්ඤය කියලා. ඒතකොට එයා සත්වයේ පුද්ගලයෙක් හපනවා විදිහට දකින්නේ නෑ. ඊට පස්සේ පින්වත්නි එයා තුල මේ ආහාර ටික ගිලිනකොට ගිලින ස්වභාවයක් නෑ. වායෝ ධාතුව නිසා මේ ශරීරයේ මේ හපපු ආහාර ටික තල්ලු වෙන්නේ කියලා යා දකිනවා. එතකොට ඒක දකින්නේ හේතුඵල ධමින් සිද්ධ වෙන ක්‍රියාවලියක් විදියටයි. අර ඒ හැම අත්දැකීමක් තුළම හැම ක්‍රියාවලියක් තුළම ඒ සිද්ධ වෙන සිදුවීම මේ මොහොතේ එයා සත්‍ය වශයෙන් දකිනවා. ඒ දැකීමට උදව් වෙන්නේ අසම්මෝහ සම්පජඤ්ඤය කියන එකයි. එතකොට එයා ඒ හේතුඵල ධමයේ ක්‍රියාවලිය දකිනවා. ඇවිදිනකොටත් එයා ඒක දකිනවා. දැන් කකුල උස්සනවා. ඉතින් මේක දකිනකොට අමුතුවෙන් සක්මන කියලා භාවනාවක් කරන්න උවමනක් නෑ ඇත්තටම. මේ ඔක්කොම කරන්නේ සති සම්පජඤ්ඤය පිණිසයි. ඒ සති සම්පජඤ්ඤයෙන් උදව්ව හම්බ වෙනවා සම්මා
සතියට ඒක හරි. නමුත් පින්වත්නි දැන් එයා ඇවිදිනවා. ඇවිදිනකොට කකුල උස්සනවා. ඒතර උස්සපු කෙනෙක් එයා දකින්නේ. එයා කකුල එසවීම තුල දකින්නේ වායෝ ධාතුවේ ක්‍රියාත්මක වීමක් ඇටියටයි. ඊට පස්සේ කකුල ගිහින් තියනවා. තබපු කෙනෙක් විදියට දකින්නේ. ඒ චලනය සිද්ධ වෙන්නේ මුල් ස්වභාවයට ගිහින් එබිලා බලනකොට වායෝ ධාතුවේ ධාතුමය ස්වභාවයයි කියලා එයා දකිනවා. දැන් මේකෙත් එන්නත් මේ අසම්මෝහ සම්පජඤ්ඤේ කොටස් තුනක් තියෙනවා. කීයක් තියෙනවද? කොටස් තුනක් තියෙනවා. ඒ කියන්නේ අසම්මෝහ සම්පජඤ්ඤේ අතිරේක බෙදීම් තවත් තුනක් තියෙනවා. දැන් අසම්මෝහ සම්පජඤ්ඤේ කියලා කියන්නේ පොදුවේ මොකද්ද? නුවණින් විමසා සත්ව පුද්ගල භාවයක් නැති විදියට ධර්මයට උපකාරාර්ථයක් තල්ලුවක් ලැබෙන විදියට යනකොට එනකොට කනකොට බොනකොට නානකොට අඳිනකොට පළඳිනකොට නිදා ගන්නකොට මේ හැම වෙලාවකම අර සම්පජානකාරී වෙන්න කිව්වනේ. ඒ හැම වෙලාවකම පවත්වන සිහිය තුල එයා යථාර්ථය දකිමින් වාසය කරන කොයි වෙලේද? දැන් මේ වෙලාවේ. මේ බණ ටික අහන වෙලාවේ, බණ ටික ඇහෙන වෙලාවෙත් එවැනි තියුණු සම්පජාඤ්ඤයක් තියෙන්න ඕන. එවැනි තියුණු සම්පජානයක් තියෙන කෙනෙක් තමයි විමුක්තිය කරා අභිමුඛ වෙන්නේ, පැමිණෙන්නේ. එතකොට මේ අපි කතා කරන අසම්මෝහ සම්පජාඤ්ඤේ ප්‍රධාන ප්‍රභේද කීයක් තියෙනවද? 3ක් තියෙනවා පින්වත්නි. එකක් තමයි පින්වත්නි ටිකක් තේරෙන්නම කිව්වොත් එහෙම తాවකාලික අසම්මෝහ සම්පජාඤ්ඤේ. මොකද්ද පළවෙනි එක? తాවකාලික අසම්මෝහ සම්පජාඤ්ඤේ. මේ හැම චර්යාවක්ම తాවකාලික වශයෙන් දකිනවා. මේ හැම චර්යාවක්ම తాවකාලික වශයෙන් දකිනවා. කකුල ඔසවනකොට මේ ඔසවන එක මොනතරම් తాවකාලිකයිද? මොනතරම් කාලෙකින් මේ ක්‍රියාවලිය හටගෙන නිරුද්ධ වෙලා යනවද කියලා දකිනවා. එතකොට මේ රූපේ විවිධ චලනයන් පිළිබඳ මේ මොහොතේ ඇතිවෙන తాවකාලික බව නුවණින් විමසනවා. ඊට පස්සේ වේදනාව තුල දැන් අපි තුමු සැප වේදනාවක් හරි දුක් වේදනාවක් හරි අදුක්කම සුඛ වේදනාවක් හරි ඇති වුණා කියලා. එතකොට මේ වේදනාව තුල එයා తాවකාලික වශයෙන් මේ මොහොතේ සිය පවත්වාගෙන ඉන්නේ. తాවකාලික වශයෙන් කියන්නේ මේ මොහොතේ ඇතිවෙච්ච වේදනාව මේ මොහොතේම හටගෙන නිරුද්ධ වෙනවා කියලා දකිනවා. ඒකට කියනවා తాවකාලික අසම්මෝහ සම්පජඤ්ඤය කියලා. ඒතකොට මේ මොහොතේ අත්දකින්න සුඛ වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ මොන වේදනාවක් හරි කමක් නැහැ. මෙතනම හටගෙන මෙතනම නිරුද්ධ වෙලා යනවා. කොච්චර తాවකාලිකයිද කියලා දකිනවා. සංඥාවත් දැන් මේ Tamanගේ ජීවිතේ සම්පජඤ්ඤේ පවත්වන විදිහක්. සංඥාව මේ මොහොතේම හටගෙන මේ මොහොතේම නිරුද්ධ වෙලා යන විදිය දකිනවා. එතන මේ తాවකාලික සංඥාවක නේද මම මේ මොහොතේ ඉන්නේ. මේ ධර්ම සංඥාව පවන්නේ මේ බණ ටික ඇහෙන වෙලාවනේ දැන්. එතන මේ මොහොත දැන් මේක ජීවිතෙන් දකින්න ඕන. මේක කියන කතාවක් නෙමෙයි. මේක අහගෙන වැඩක් නැහැ. අහලා ජීවිතෙන් දකින්න ඕන. දැන් මේ මොහොතේ බණ ටික ඇහෙනකොට ධර්ම සංඥාවක් ඔබට ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. ඒ ධර්ම සංඥාවත් මොනතරම් తాවකාලිකයිද? ඊළඟ වචනේ මගේ කටෙන් පිට වෙනකොට ඉස්සල්ලා ඇති වෙන ධර්ම සංඥාව එතනම తాවකාලිකව හටගෙන නිරුද්ධ වුණාද නැද්ද? නිරුද්ධ වුණා. මේ ලෝකයේ සියලු සංඥා වර්තමානයේ ඇති වෙන සියලු සංඥා හටගෙන නිරුද්ධ වෙනවා. හට ගන්නවා නිරුද්ධ වෙනවා. එතකොට යා తాවකාලික වශයෙන් බලනවා. එතකොට මේ මොහොතේ ඇති වෙන සංස්කාරයන් හටගෙන නිරුද්ධ වෙනවා. ඒක මේ මොහොතේ දකිනවා. ඒකට කියන්නේ తాවකාලික අසම්මෝහ සම්පජඤ්ඤය කියලා. ඒතර මේ විදිහට බලනකොට පින්වත්නි එයාගේ ජීවිතය තුළ ඒ විමුක්තියට අදාළ පරිසරයාගේ හිතේ හැදෙනවා. ඒතර මේ ඇත්තට මේ අසම්මෝහ සම්පජඤ්ඤේ තුලින් පින්වත්නි වෙන්නේ
මේ ලෝකේ උපාදානය වීම නවතිනවා. මේ ලෝකේ බැඳිලා යන එක උපාදානය වීම තණ්හාමාන දිට්ඨි වශයෙන් ග්‍රහණය කරගන්න ගතිය, කාමයන් උපාදානය වීම, දිට්ඨිය උපාදානය වීම, මේ ඔක්කොම උපාදානයන් නවත්ත ගන්න පුළුවන් සම්පජඤ්ඤය තුලින්. මේක තැනකින් ධර්මයේ පුහුණු කළොත් පුළුවන්. අපි මේක එක විදියට එක එක කතාන්දර කියනවා තමයි. මේ ඔක්කොම ඕනේ නිවන් මාර්ගයේ වඩන කෙනෙකුට. මේක ක්‍රමයක් පුහුණු කරලා යාට පුළුවන් ධර්මයේ කරා පැමිණෙන්න. එතකොට ඒකේ පළවෙනි එක තමයි මොකද්ද? මේ දැන් අසම්මෝහ සම්පජඤ්ඤය කියලා එකක් තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි తాවකාලික අසම්මෝහ සම්පජඤ්ඤය. ඊළඟට දෙවෙනි කාරණිය තමයි පින්වත්නි ආගන්තුක අසම්මෝහ සම්පජඤ්ඤය. ආගන්තුක කියන්නේ හමුවන මේ මොහොතේ හමුවන සියලු අරමුණු, සියලු අත්දැකීම්, සියලු ධර්මයන් පින්වත්නි ආගන්තුක භවකින් දකින්නේ. ආගන්තුක භවකින් දකින්නේ. එතකොට මේ ආගන්තුක භවකින් දකින්නකොට මේ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මේ සියලු දේවල් මේ මොහොතේ ඔබ කරා එනවා නේද? ඒ සියලු දේවල් ආගන්තුක වශයෙන් දකිනවා. අන්න එහෙම ඒකට කියන්නේ ආගන්තුක අසම්මෝහ සම්පජඤ්ඤය කියලා. එතකොට මේ ආගන්තුක භවකින් යා දකින්නකොට පින්වත්නි එයා තුළ ජීවිතේ නිවන් මාර්ගයේ පැත්තට යන්නේ නැතුව අපගාමී පැත්තට යම් චර්යාවක් ඇති වුණත් ඒකත් පින්වත්නි ආගන්තුක වශයෙන් දකිනවා. දැන් හිතන්න තීන මිද්දේ ඇති වුණා කියලා හිතේ. ඉතින් සංසාරයට බර හිතක තීන මිද්දේ ඇති වෙනවා කියලා කියන්නේ මහා අමුතු දෙයක් නෙවෙයි. තීන මිද්දේ ඇති වෙනකොට යා දකින්නේ ඒක ආගන්තුක වශයෙන් ඇති වෙච්ච දෙයක්. මොකද මේ ආගන්තුක වශයෙන් දකින්න දක්ෂ වෙන එක හරි වටිනවා. ඒ ආගන්තුක වශයෙන් දකින්නකොට ආගන්තුක වශයෙන් මේ වෙලාවේ ඇති වෙච්ච දේවල් නිසා ඔබේ ප්‍රභාස්වර හිත දූෂණය වෙන්නේ නැහැ. ඇයි අර ධර්මයේ තියෙන්නේ පබස්සර මිදම් බික්කවේ කියලා. හිත ප්‍රභාස්වරයි ආගන්තුකේ උපක්ඛිලිට්ඨේන උපක්ඛිලිට්ඨං කියලා ආගන්තුක ක්ලේශ වලින් උපක්ලේශ වෙනවා කියලා. ආගන්තුක කෙලෙස් වලින් හිත දූෂණය වෙනවා කියලා. එතකොට මේ මොහොතේ ඇති වෙන රූප සංඥා හෝ, ශබ්ද සංඥා හෝ, ගන්ධ සංඥා හෝ, රස සංඥා හෝ, පොට්ටබ්බ සංඥා හෝ, ධම්ම සංඥා හෝ මේ සියලු සංඥා මේ මොහොතේ ආගන්තුක වශයෙන් දකිනවා. රූප සංඥා විදිහට දරුවා මුණ ගැහුණත් ආගන්තුක වශයෙන් දකින්න පටන් ගන්න. ඒ කියන්නේ මේ ධර්මයක් පුහුණු කරන කෙනෙකුටයි මේ කියන්නේ. මේක නිකන් ගෙදර කාලා බීලා නිකන් ඉන්න කෙනෙකුට ඇත්තටම මේක ප්‍රායෝගික නෑ. එතකොට මේ ධර්මයේ ඉදිරියට යන්න ඉදිරි පිම්මක් පනින්න කැමති අය ගොඩක් ඉන්නවනේ. ඒ සමහර අය ඉන්නවා භාවනා කරලා භාවනාවෙන් මුසපත් වෙච්ච අය ඉන්නවා. ඒතකොට ඒ වගේ ශ්‍රාවකයෙකුට මේ අපි කතා කරන ආගන්තුක අසම්මෝහ සම්පජඤ්ඤය කියන එක හරිය වැදගත්. ඒ කියන්නේ මේ මොහොතේ ඇති වෙන සියලු දේවල් ආගන්තුක වශයෙන් එයා කල්පනා කරනවා. එතකොට මේ ආගන්තුක බව නැති නිසා තමයි උපාදානය වෙන්නේ. අන්න බලන්න මම කිව්වේ මේක උපාදානය නැති කරගන්න උදව්වක් කියලා. මේක මේ අත්දැකීම් ලෝකයේ ආගන්තුක වශයෙන් හැම වෙලාවකම අලුත් විදියට මේ මොහොතේ නැවත වර්තමානයේ තුල ඔකට ධර්මී කියන්නේ තත්ත විපස්සති කියලා. අපි අර නිතර ධර්මයේ පාවිච්චි කරන වාක්‍යයක් තියෙන්නේ අතීතං නාන්වාගමෙය්‍ය නප්පටිකංකේ අනාගතං. අතීතයට යන්නිත් නැහැ සංකාරානුව, අනාගතේ මවන්නිත් නැහැ සංකාරානුව. පච්චුප්පන්නාච ඒ ධම්මං තත්ත විපස්සති මේ මොහොතේ විපස්සනා කරනවා කියලා. එතකොට මේ මොහොතේ විපස්සනා කරනකොට යා මේ මොහොතේ අත්දැකීම් ආගන්තුක වශයෙන් දකිනකොට ඒ ආගන්තුකකම දකින්න තැන උපාදානය වෙන්නේ නැහැ. මේ අපිට පින්වත්නි මේ මොහොතේ ඇතිවෙන සියලු අත්දැකීම් එකක් දෙකක් තුනක් නෙමෙයි. මේ මොහොතේ අත්දකින්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයේම ක්‍රියාවලිය ආගන්තුක වශයෙන් දකිනවා. ඒ ආගන්තුක වශයෙන් දකිනකොට පින්වත්නි එයාට උපාදානය වෙන්නේ නැහැ. එතකොට යාට ආගන්තුක උපක්ලේශ එක්ක භජනයක්, බැඳීමක්, ගනුදෙනුවක් ඇති වෙන්නේ නැහැ. ආගන්තුකේව අත්තරින්න කොච්චර ලේසිද? මුල් බැහැගන්න නැති දේවල් දකින්න වෙලාවට අත්තරින්න පුළුවන්. ආගන්තුකයිනේ. මනාපකම් විශේෂයෙන් හැදිලා නැහනේ. ඒ නිසා ඔකට භාගතුන්සේ වදාළ ලස්සන උපමාව. පින්වත් මහණෙනි මේ ජේතවනාරාමයේ ඉස්සරහට එනවා මිනිස්සු දර ගෙනියන්න. මේ තියෙනවා ගෙනියනකොට නුඹලාට මොකද හිතෙන්නේ කියලා අහනවා. ස්වාමිනී විශේෂ අදහසක් නැහැ කියනවා. ඇයි වටිනාකම් දීලා නැහැ.
වටිනාකම් දීලා නෑ. වටිනාකම් දෙන්නේ මේක මේ අත්දැකීම් පරාසය තුල ආගන්තුකව හැම වෙලාවකම පිළිගන්න බැරි වීම නිසායි. මේ ලෝකේ හැම වෙලාවකම නැවුම් පුද්ගලයෙක් වෙන්න, හැම වෙලාවකම ආගන්තුක වෙන්න. ඒ වගේම ඔබ කරා පැමිණෙන සියලු අත්දැකීම් ඉදිරි ආගන්තුක වෙන්න. එතකොට පරණ පටිගය වැඩකුත් නෑ, පරණ කේන්ති කියපුව වැඩකුත් නෑ, පරණ මනාපමනාපකම් වැඩකුත් නෑ, ඔක්කොම ඉවරයි. මේ මොහොතේ ආගන්තුකව දකින්න ලෝකේ හැම අත්දැකීමක්. මේකට කියන්නේ මොකද්ද? ආගන්තුක අසම්මෝහ සම්පජඤ්ඤය කියලා ඒකට කියන්නේ. එතකොට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම මේ සියලු දේවල් ආගන්තුක වශයෙන් දකින්නේ. වේදනා, සංඥා, සංකාර මේ සියලු දේවල් ආගන්තුක වශයෙන් දකින්නේ. එතකොට මේ සියලු දේවල් ආගන්තුක වශයෙන් දකින්න පටන් ගත්තොත්, ඒ කියන්නේ ආගන්තුක අසම්මෝහ සම්පජඤ්ඤය යම් ශ්‍රාවකයෙක් තුල පිහිටියොත් පින්වත්නි, එයාට ඔක්කොම අතහැරෙනවා. අමාරු නෑ අතහරින්න. එතකොට එයා තුල පවතින බැඳීම, බන්ධනයේ කැඩිලා යනවා පින්වත්නි. මේ භෞතික සියලු දේවල් ආගන්තුක වශයෙන් දකින්න. එතකොට මේ භෞතික සියලු දේවල් ආගන්තුක වශයෙන් දැක්කාම, මේ සියලු අත්දැකීම් ආගන්තුක වශයෙන් දැක්කාම හිතේ පැසව ඉන්න දෙයක් නැහැ. දැවිල්ලක් නැහෙනි, පීඩාවක් නැහෙනි. ඊයේ හොඳටම බැනලා යනවා. අද හම්බුනාම හොඳට hina වෙලා කතා කරන්න පුළුවන්. ඇයි? ආගන්තුකයි අද. එතකොට අර බැනපු මිනිස්සයාගේ ඔළුව අවුල් වෙනවා. ඇයි? ඊයේ මෙච්චර බැන්න මේ අද hina වෙලා කතා කරානේ. අපිට ආගන්තුක වෙන්න බැරි වෙලා තිනවා. අපිට මේ ලෝකේ ආගන්තුකව හැම වෙලාවකම නැවුම් ලෝකයක් විදියට දකින්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා පින්වත්නි, ආගන්තුක බව හරීම වැදගත් පින්වත්නි. ඊළඟ එක තමයි පින්වත්නි, මූල පරිඤ්ඤා අසම්මෝහ සම්පජඤ්ඤේ. ඒ කියන්නේ මූල පරිඤ්ඤා කියලා කියන්නේ මුල හොයාගෙන යනවා. බලන්න මේ සම්පජඤ්ඤේ පැති. මුල හොයාගෙන යනවා. මූල පරිඤ්ඤා අසම්මෝහ සම්පජඤ්ඤේ. මුල හොයාගෙන යනවා. අරමුණු මූලයේ හොයාගෙන යනවා. මේ මොහොතේ ඇති වෙන අත්දැකීමක් තියෙනවනේ. ඒ අත්දැකීමේ දැන් මේ මොහොතේ සිහිනුවන පවත්ව ගන්න ඕනනේ. ඒතකොට මේ මොහොතේ සිහිනුවන පවත්ව ගන්න කෙනා මුල හොයාගෙන යනවා. අරමුණු මූලයේ හොයාගෙන යනවා. එතකොට ඒකට හරි වැදගත් හේතුඵල දහමින් බලනකොට ඒක තේරෙනවා. ඒතර හේතුඵල දහමින් දකින්නවා කියන්නේ මුල හොයන එක, මුල හොයලා විකල්ප යෝජනා කරනවා, විකල්ප යොදනවා කියන එක නිපින්වත්නි. ශබ්දය ඇහෙනකොට ඇහෙන ශබ්දය හේතුඵල දහමින් සකස් වෙච්ච දෙයක් විදියට මුල ගලපනවා. ඒතර මේ මොහොතේ ඵලයත් එක්ක ප්‍රතිචාර නැහැ. මුල හොයාගන්න බැරි මූල පරිඤ්ඤා අසම්මෝහ සම්පජඤ්ඤය කියන එක නැති වෙච්ච නිසා පින්වත්නි, හැම වෙලාවකම අපි අපේ ජීවිතයේ තුල, අපේ ආධ්‍යාත්මයේ තුල මූලය හොයාගන්න බැරුව ගැටීම් හදාගෙන ඵලයටම ප්‍රතිචාර දක්ව ඉන්නවා. හේතුව සිහිනුවන නැහැ, සම්පජඤ්ඤේ නැහැ. ඒතර සම්පජඤ්ඤේ කියන එක නිවනට කොච්චර උදව්වක්ද කියලා බලන්න. මූල පරිඤ්ඤා අසම්මෝහ සම්පජඤ්ඤේ. මුල හොයාගෙන යනවා. ඒතර ශබ්දය ඇහෙනකොට පටිඝයෙන් කියන දෙයක් වුණත්, ශාන්තව කියන දෙයක් හරි, ප්‍රණීතව කියන දෙයක් හරි, මනාපයෙන් හරි, අමනාපයෙන් හරි, සත්‍ය හරි, අසත්‍ය හරි මොනවා ඇහුණත් හේතුඵල දහමින් බලනවා. මේ මොහොතේ ඇහෙන ඵලයට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඇවිස්සින්නේ නැහැ. හේතුඵල දහමින් ගලපනවා. අරමුණ මූලයේ හොයා යනවා. කොයි වෙලාවේද? මේ මොහොතේ අත්දැකීම තුළ. එතකොට මේ මොහොතේ වචනවලට, මේ මොහොතේ රූපවලට, මේ මොහොතේ ශබ්දවලට, මේ මොහොතේ ගඳවලට, මේ මොහොතේ රසවලට ප්‍රතිචාර දක්වන්නේ නෑ. මුල බලනවා. එතකොට පින්වත්නි, මුළු විශ්වයේම සියලු සංස්කාර හේතුඵල දහමින් ගැට ගැසී ඇති බව යම් වෙලාවක ඔබට තේරෙනවා. මොකද්ද තේරෙන්නේ? මුළු විශ්වයේම තියෙන සියලු සංස්කාරයන් හේතුඵල දහමින් හැදිලා තියෙන්නේ. දැන් මොකට කැළඹෙන්නද? දැන් මොකටද ඇවිස්සෙන්න තියෙන්නේ? දැන් මේක අස්සේ මොනවද දැන් කැළඹෙන්න කියලා අමුතුවෙන් කරන්න තියෙන්නේ? මූල පරිඤ්ඤා, මුල හොයාගෙන ගිහින් මූල පරිඤ්ඤා සම්මෝහ සම්පජඤ්ඤේ තිබ්බොත්
හැම වෙලාවකම අරමුණු මූලය හොයන මේ මොහොතේ සම්පජඤ්ඤය මේ වෙලාවේ පවත්තන එකන්නේ. මුල හොයාගෙන යන්න ගියොත් එයාට තේරෙනවා මුළු විශ්වයේම අතරක් නැතුව සියලු සංස්කාර ධර්මයන් හේතුඵල දහමින් ගැට ගැහිච්ච එකක් කියලා එයාට තේරෙන්න පටන් ගන්නවා. පංචස්කන්ධයේම ක්‍රියාවලියේ මූලය හොයනවා. එතකොට තේරෙනවා මේකේ බැඳෙන්න දෙයක් නැහැ. ඇති වෙලා නැති වෙලා යන සංස්කාර ධර්ම ටිකක් මේ ක්‍රියාත්මක වෙන්නේ. එයාට ඒක තේරෙනවා. එතකොට එයාට ඒකට හරිය උදව්වක් පින්න දැන් වේදනාවක් ඇති වුණා කියලා හිතන්න. වේදනාවේ මුල හොයනවා. දැන් උදාහරණයක් විදිහට අපි ගමු දුක්ඛ වේදනාව. දුකක් ඇති වෙලා දැන්. දුක ඇති වුණාම එයා මුල හොයනවා. දැන් මූල පරිඤ්ඤා සම්මෝහ සම්පජඤ්ඤයේ තියෙන ශ්‍රාවකයා මුල හොයනවා. කොහොමද හොයන්නේ පින්වත්නි? වේදනාව ඇති වුණේ මොකක් නිසාද? ඔන්න මුල හොයාන යනවා. ස්පර්ශ ප්‍රත්‍ය. ස්පර්ශය නිසායි වේදනාව ඇති වුණේ. ඒතර ස්පර්ශය ඇති වුණේ මොකක් නිසාද? ස්පර්ශය ඇති වුණේ අපි තුන් බැනපු එකක් නිසා කියලා. එක්කෝ මොකක් හරි කායයට දැනෙච්ච පහසක් නිසා කියලා. මොකද අධික වේදනාවක් නිසා තමයි යාට දුක ඇති වෙලා මේ කායයට ඇති වෙච්ච පහස මුල් කරගෙන තමයි වේදනාව ඇති වෙලා තියෙන්නේ. ඒතර ඇති වෙලා තියෙන ස්පර්ශය නිසා ස්පර්ශය ඇති වුණේ කයයි පහසයි කාය විඥානයයි තුන එකතු වෙච්ච නිසා. ඒතර මුලින් ඊට පස්සේ කය දිහා බලනවා. කය හැදිලා තියෙන්නේ මොකෙන්ද? කය හැදිලා තියෙන්නේ සම්පූර්ණයෙන් මේ ආයතනෙ හැදිලා තියෙන්නේ කය ආයතනයක් විදියට ගත්තාම හැදිලා තියෙන්නේ නාම රූප ධර්මයන්ගෙන්. ඔන්න නාම රූප විදියට විමසලත් එයාට පුළුවන් මේ ගැඹුරින් මේක ඉතින් බොහොම දක්ෂ විදර්ශනා ඥානයක් තියෙන කෙනෙකුට තමයි ඒ මොහොතේ ගලප ගන්න පුළුවන්. તો නාම රූප ක්‍රියාත්මක වෙන විදිය දකිනවා. નિરાයාසයෙන් නිවෙනවා. નિરાයාසයෙන් නිවෙනවා. එක්කෝ අපි මීට කලිනුත් දේශනා කරලා තියෙනවා ධාතු 6ක් විදියට ලෝකේ බලන්න කියලා. එතනට කය කියන තැනින් අල්ලගෙන යා බලනවා මේ කය මගේ මේ කය කොහොමද හැදුනේ? පඨවි ආපෝ තේජෝ වායෝ සතර මාදා. ඇයි මට මේක දැනුනේ? ආකාශ විඥාන කියන මේ ධාතු 6ක ක්‍රියාත්මක වීමක් මෙතන තියෙන්නේ. අනේ බෙදලා බැලුවට පස්සේ මේකේ මොකද්ද ගන්න තියෙන්නේ? මේකේ මොකක්වත් ගන්න නැහැ. ස්පර්ශේ ප්‍රත්‍ය කරගෙන වේදනාව ඇති වෙලා තියෙන්නේ. කෙනෙක් පහර දුන්න නිසා වෙන්න පුළුවන්. අපි තුන් පහර කෑමක් නිසා වේදනාව ඇති වෙනකොට ඒ වේදනාව තුල මූල පරිඤ්ඤා අසම්මෝහ සම්පජඤ්ඤය නැති වුණොත් එයා ඒ ඇති වෙච්ච විඳීම මුල් කරගෙන ලෝකයේත් එක්ක පැටලෙන්නේ නැද්ද? පැටලෙනවා. ඒතකොට මූල පරිඤ්ඤා අසම්මෝහ සම්පජඤ්ඤය තියෙන කෙනා එයා මුල හොයාගෙන යනකොට කැළඹින්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. පැටලෙන්න කෙනෙක් නැහැනේ ලෝකේ. කෝ පැටලෙන්න කෙනෙක්? ධාතු වශයෙන් බෙදලා බලද්දි කොහේ කාත් එක්කද? පඨවි ධාතුවත් එක්ක පැටලෙන්නද? ආපෝ ධාතුවත් එක්ක පැටලෙන්නද? ආකාශ ධාතුවත් එක්ක පැටලෙන්නද? තේජෝ ධාතුවත් එක්ක වායෝ ධාතු විඥාන මේක ධාතුවක් විදිහට මුල් ස්වභාවයේ සමவாயයක් සමතාවයක් සමානයිනේ කියලා යා දකිනවා. එතකොට මේකේ හරිය ලස්සනයි මේ ඔය මූල පරිඤ්ඤා අසම්මෝහ සම්පජඤ්ඤය කියන එකට හරි හොඳට ඒක වඩා ගන්න පුළුවන්. නාම රූප ධර්මයන්ගේ මානසිකාරයක් තිබ්බොත් දැන් ඒක භාවනාව තුළ වුණත් ඒ මොහොතේ මූල පරිඤ්ඤා සම්මෝහ සම්පජඤ්ඤයෙන් තමයි භාවනාවට පිවිසෙන්නේ. දැන් ආනාපාන සතිය වඩනවා කියන්නේ ආස්වාස ප්‍රාස්වාසයේ රූපේ විදියට දකිනවා. මූලයක් විදියට. එතකොට ආනාපාන සතිය තුළ ආස්වාස ප්‍රාස්වාසයේ රූපේ විදියට දකිනවා. හිත නාමයේ විදියට දකිනවා. එතකොට මේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාත්මක වීම දක්ෂ ශ්‍රාවකයෙකුට මානසිකාරය කරන්න පුළුවන්. එතකොට මේ ආයතන 6 තුලම අසම්මෝහ සම්පජඤ්ඤය ආයතන 6 තුලම මූල හේතුව එහෙමත් නැත්නම් අරමුණු මූලය හොයාගෙන යෑම තුල එයාට මේ මොහොතේම යම් සත්‍ය අවබෝධයකට පැමිණෙන්න පුළුවන්. දැන් පංචස්කන්ධ ක්‍රියාවලියෙන් විමසලා එයා ආයතන 6 හරහා පංචස්කන්ධ ක්‍රියාවලිය ඇති වෙනකොට එයා මේ මූල හේතුව හොයාගෙන යනවා. දැන් හිතන්න මොකක් හරි හඬක් ඇහෙනවා කියලා. දැන් කුරුල්ලෙක්ගේ හඬක් ඇහෙනවා. ඒතර කුරුල්ලෙක්ගේ හඬක් ඇහෙනකොට ඒ හඬයි දැන් නාම රූප වශයෙන් බලන්නේ මේමය. ඒ හඬයි කනයි කියන ශබ්ද කුරුල්ලගේ හඬයි ශබ්දයයි දෙක රූපේ විදියට දකිනවා.
එතකොට දැනෙන හිත නාමයේ විදියට දකිනවා. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක ASCII නාම රූප ක්‍රියාත්මක වෙනකොට පංචස්කන්ධ මේ කුරුල්ලෙක්ගේ හඬක් කනට ඇහෙනකොට නාම රූප ධර්මයන් ඇති වෙලා නැති වෙලා යාමක් නේද තියෙන්නේ කියලා අර කනට ඇහෙන ශබ්දයේ මුල් කරගෙන මූල හේතුව විමසනවා. ඒ මූල හේතුව විමසන්න මූල පරිඥා අසම්මෝහ සම්පජාඤ්ඤය කියන එක හරීම වැදගත් දෙයක් පින්වත්නි. එතකොට යාට පේනවා මේ ක්‍රියාව මේ කුරුල්ලගේ හඬ මගේ කනට වැටෙන වෙලාවේ අපේ කුරුල්ලගේ හඬ මිහිරි ලස්සනයි සුන්දරයි කිය ඇලුනට ඒ ASCII ස්කන්ධ ධර්ම ටිකක් ක්‍රියාත්මක වෙනවා කියන එක Tamanට තේරෙන්න පටන් ගන්නවා පින්වත්නි. වේදනාවක් ඇති වෙනකොට එයා දකිනවා පංචස්කන්ධ ධර්මයේ ක්‍රියාත්මක වෙන විදිය. ඒතරේ පංචස්කන්ධ ධර්මයේ ක්‍රියාත්මක වෙන විදිය දකිනවා. දැන් මේක පින්වත්නි ජීවිතෙන් දකිනවා. Tamanගේ ජීවිතෙන් දකින්න ඕන අපි හැමදාම කියනවා වගේ. දැන් උදාහරණයක් විදිහට දැන් මොකක් හරි වේදනාවක් ඇති වෙනවා. වේදනාව ඇති වෙනකොට එයා දකිනවා ඒක වේදනා ස්කන්ධයයි මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඔන්න මූල හේතුව දකිනවා. එතකොට ඒ වේදනාව දැනෙන ශරීරය මේ වේදනාව දැනෙන අපිට මාතේ අමාරුවක් කකුල යා. එතකොට එයා දකින්න ඒක රූපස්කන්ධය විදියට මූල හේතුව විදියට. අරමුණු මූලයේ විදියට දකින්න රූපස්කන්ධයේ විදියට. ඊට පස්සේ පින්වත්නි දුකක් කියන සංඥාව ඇති වෙනවා. ඒ ඇතිවීමත් එයා දකින්නවා සංඥා ස්කන්ධයක් ක්‍රියාත්මක වෙන විදිය. දක්ෂ විදර්ශනා ඥානයක් තියෙන කෙනෙකුටයි මේක පේන්නේ. ඊට පස්සේ යාට මේ දුක් වේදනාව නිසා අමනාප ස්වરૂපයෙන් චේතනා පහළ වෙනවා. අමනාප ස්වභාවයේ මිශ්‍ර වෙලා චේතනා පහළ වෙනවා. සිතුවිලි ජනිත වෙනවා. එයා ඒක දකින්නේ Taman තුල ක්‍රියාත්මක වෙන සංකාර ස්කන්ධයක් විදියට. ඒක දැනෙන ගතිය විඥානනය දකින්නේ විඥාන ස්කන්ධේ ක්‍රියාත්මක වෙන විදියට. මෙන්න මේක දකින්න එක තමයි මූල පරිඥා අසම්මෝහ සම්පජාඤ්ඤය කියලා කියන්නේ. ඒක මේ හැම අත්දැකීමක් තුළ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් අත්දකින හැම අත්දැකීමක් තුළම මේ සිහිය පවත්වන කෙනෙක් තමයි ධර්මයේ අල්ලන්නේ පින්වත්නි. ඒතර ඕක එක එක විදියට පුළුවන් කියන්න. ධාතු 18ක් විදියට බෙදලා අත්දකින ආයතන 6 මුල් කරගෙන අත්දකින අත්දැකීම දකින්න පුළුවන්. මේ ධාතු ක්‍රියාත්මක වෙන විදිය. ඒක කියන්න අපිට කාලය නෙමෙයි. එතකොට මේ Tamanගේ ජීවිතයේ තුල පින්වත්නි එයාට පුළුවන් ගැඹුරින් විමසනකොට එයාට ඒක දැන ගැනීම තුල යථාර්ථයේ Tamanගේ ජීවිතය විවෘත කරගන්න පුළුවන් පින්වත්නි. එතකොට විඳින වේදනාව තුල පින්වත්නි ඒ වේදනාව ඒ ශ්‍රාවකයා තුල අත්දකින්නකොට ඒ වේදනාව තුල යථාර්ථයේ ඒ ශ්‍රාවකයාට පුළුවන් අත්දකින්න. වේදනාව තුල යථාර්ථය දකින්න පුළුවන්. දුක්ඛං වේදනං වේදියමානෝ වේදියාමීති පජානාති. දුක් වේදනාවක් ඇති වෙනකොට ඒ ඇති වෙච්ච වේදනාව දැන ගන්නවා. ඒ වේදනාව දැක ගන්නවා. දැක ගැනීම තුල මූල හේතුව පැහැදිලි ලෙස පිරිසිදු ලෙස දකින්න ස්වභාවයට එයාට හිත හදා ගන්න පුළුවන්. ඒ දකින්නකොට එයා ඒක විදර්ශනා කරනකොට එයා යථාර්ථයේ දකිමින් එයා ඒක ගලපන්නේ පින්වත්නි අනිත්‍ය වශයෙන් අනිච්චතෝ අනිත්‍ය වශයෙන් එයා ඒක ගලපනවා ඒ අධ්‍යක්ීම් පරාසය තුල. අනිත්‍ය වශයෙන් ගලපන්නේ ඔකට භාග්‍යවතුන් වහන්සේ මතක් කරේ අනිච්චතෝ උපට්ඨහන්තා. උන්වහන්සේ මතක් කරනවා මේ අනිත්‍ය වශයෙන් මේ ශ්‍රාවකයා දකින්නකොට දුකක් වශයෙන් දකින්නකොට කියන්නේ දැනගන්නකොට එයාට තේරෙන්නේ මේ දුක පවතින තැනක ආත්මීය ස්වභාවයෙන් ග්‍රහණය කරගන්න මේ මම අත්දකින අත්දැකීම් ලෝකයේ තුල කිසිවක් නැහැ. ඊට පස්සේ ඒකෙම දේශනාවෙන් සඳහන් වෙනවා ශුඤ්ඤතෝ උපට්ඨහන්තා. එයා දකින්නේ පින්වත්නි වැටහෙනවා යාට ශූන්‍ය වශයෙන් වැටහෙනවා. උපට්ඨහන්තෝ කියලා කියන්නේ වැටහෙනවා කියන එක. කොහොමද වැටහෙන්නේ? අනිත්‍ය වශයෙන්, දුකක් වශයෙන්, අනාත්ම වශයෙන්, ඊට පස්සේ ශූන්‍ය වශයෙන්.
එතකොට උපට්ඨහන්තෝ ඒ විදියට එයාට වැටහෙනකොට එයාට තීරෙනවා අනිත්‍යතාවයට යන අත්දැකීම් ලෝකයක් නේද මම මේ ඇස කන නාසය දිවකය මනස හරහා අත්දකින්නේ. දුක මූල හේතුව කරගෙන දුක මත පිහිටි ස්වභාවයක් නේද මම මේ අත්දකින්නේ. මේ අත්දැකීම තුළ මගේ ආත්මය කියලා මගේ වසඟේ පවත්වන්න බැරි ස්වභාවයක් තුළ නේද මම මේක අත්දකින්නේ. ශූන්‍ය වශයෙන් මේ තුළ ආත්මයක් හෝ ආත්මයට අයිති දෙයක් විදියට හරි ගලප ගන්න බැරි මේ හිස් අත්දැකීම ස්වභාවයක් නේද මම මේ අත්දකින්නේ. ඒක දකින්න පින්වත් ඒක මූල පරිඥා අසම්මෝහ සම්පජඤ්ඤය ඇති වෙන්න එයා තුළ පවතින උපාදානය ගැලවිලා බිඳිලා කැඩිලා විනාශ වෙලා යන්න පටන් ගන්නවා. එතකොට ඒ ස්වභාවය දකින්න මේ සම්පජඤ්ඤය කියන එක හරි උදව්වක්. එතකොට අපි පැහැදිලි කළා මේ දේශනාවේදී දැන් අපි කෙටියෙන් කිව්වොත් එහෙම දැන් මේ සම්පජඤ්ඤය කියන එක හරි වැදගත් දෙයක්. සති සම්පජඤ්ඤය කියන්නේ සිහි නුවණට කියන පරයාය වචනයක්. එතකොට මේ සිහි නුවණ පුහුණු කරන්න ඕන විදි ගැන භාග්‍යවතුන් වහන්සේ වදාලා. එතකොට මේ යනකොට එනකොට කනකොට බොනකොට නානකොට අඳිනකොට පළඳිනකොට නිදා ගන්නකොට මේ හැම වෙලාවකම සිහි නුවණ නිවන් අවබෝධ කරන ශ්‍රාවකේ පවත්ව ගන්න ඕන. එතකොට මේ සිහි නුවණ පවත්ව ගන්න ක්‍රම 4ක් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ඇසුරින් අපට ගොඩ නගා ගන්න පුළුවන්. සාත්තක සම්පජඤ්ඤය ඊට පස්සේ ඒ කියන්නේ පින්වත්නි මේ අපි දැන් කෙටියෙන් කිව්වොත් සාත්තක සම්පජඤ්ඤය ඒ සාර්ථක අසාර්ථක බව විමසමින් ඒක කරනවා. ඊට පස්සේ සප්පාය සම්පජඤ්ඤය ඊට පස්සේ තුන්වෙනි කාරණේ භාග්‍යවතුන් වහන්සේ වදාලා ගෝචර සම්පජඤ්ඤය හතරවෙනි කාරණේ විදියට වදාලා අසම්මෝහ සම්පජඤ්ඤය. එතකොට මේ නුවණින් යුතුව කටයුතු කිරීම. එතකොට ඒකේ තවත් ප්‍රභේද 3ක් අපි පරිවාර අවශේෂෝ කෙටියෙන් කතා කරගත්තා. ඒකේ කාරණා 3ක් තියෙනවා. මොකද්ද? తాවකාලික අසම්මෝහ සම්පජඤ්ඤය, ඊට පස්සේ ආගන්තුක අසම්මෝහ සම්පජඤ්ඤය, මූල පරියාය අසම්මෝහ සම්පජඤ්ඤය කියලා. ඒතර මෙන්න මේ කාරණා 3 තමයි අපිට වැඩියෙන් මෙතන කතා කරගන්න ඕමනාව තිබෙ හැම මොහොතකම පවත්වන සිහි නුවණ ගැන කතා කරද්දී. ඒතර ඒකේ අසම්මෝහ සම්පජඤ්ඤේ පින්වත්නි පළවෙනි එක විදිහට తాවකාලික සම්පජඤ්ඤය කියලා අපි කතා කළේ හැම වෙලාවකම මේ හැම අත්දැකීමක් තුළම මේ ස්කන්ධ ක්‍රියාවලිය තුලත් ඇස කන නාසය දිවකය මනස කියන අත්දැකීම් ලෝකයේ තුලත් ඇතිවෙන අත්දැකීම් తాවකාලිකයි. මේ සියලු වේදනා සියලු සංඥා මේ සියල්ල තුල తాවකාලික වශයෙන් මේ මොහොතේ අත්දකින්න හැම අත්දැකීමක් තුළම දකින්න. කොහොමද දකින්නේ? අර මුලින් කියපු ඉඳගෙන හිටගෙන වාඩි වෙලා කන බොන හැම අත්දැකීමක් තුළම ඒක දකින්නවා. ඊළඟට කිව්වා ආගන්තුක සම්පජාඤ්ඤේ. මොකක්ද ආගන්තුක කිව්වේ? හමුවන හැම අරමුණක්ම හමුවන හැම අත්දැකීමක්ම ඇස කන නාසය දිවකය මනස ආයතන 6 හරහා මුණ ගැහෙන අත්දැකීම් සියලු පරාසය තුළ ආගන්තුක වශයෙන් අත්දකින්නවා. මූල පරියාය අසම්මෝහ සම්පජාඤ්ඤේ කිව්වේ මොකද්ද? අරමුණු මූලය හොයා යනවා. හොයා ගිහින් හේතුඵල දහමින් සකස් වෙච්ච බව, නාම රූප ධර්මයන්ගෙන් සකස් වෙච්ච බව, ස්කන්ධ ක්‍රියාවලියක් සිද්ධ වෙන බව, ධාතු 18ක් ක්‍රියාත්මක වෙන බව. ඉතින් මේ ආදී වශයෙන් නානාවිද වශයෙන් දකිනවා. ඒ දකින්නකොට ඒ දැක්ම තුල සත්‍ය අවබෝධයේ පැත්තට තල්ලු වෙන ශ්‍රාවකයා ඒක අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, ශූන්‍ය වශයෙන් දැකීම තුල ඒ සියලු මේ ලෝකයෙන් නිදහස් වෙලා අවබෝධය කරා එන ඕක තමයි අපි ඔය කෙටියෙන් පැහැදිලි කළේ. නමුත් මේක තවත් දීර්ඝව පැහැදිලි කරන්න පුළුවන් කොටාසයක්. ඔබ හැම දිනාටම සම්පජානයේ පිණිස, සති සම්පජාඤ්ඤයේ පිණිසම, සිහි නුවණ පිණිසම මේ දේශනාව උපකාර වේ.